ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් සමගින් මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල තවත් කොවිඩ් ආසාදිත මරණ 44ක් වාර්තා වෙයි. මියගිය 18 දෙනෙකුගේ මරණ රෝහල් වලින් පිටතදී. සංචරණ තහනම තදින්ම නීති කඩන්නන් සොයා හමුදාවත් යොදවයි. පෝට් සිටි පනත ගැන ඡන්දයේදී ඡන්ද ගණන් කිරීමේ වරදක් සිදු වුණාදැයි සෙවීමට කතානායකගෙන් පරීක්ෂණ දෙකක්. කොළඹ වරායට නුදුරින් මුහුදේ නැවේ ගින්න යලි සක්‍රිය වෙයි. කොවිඩ් මවක් උපත දුන් බිලිඳෙකුට ළමාරෝහලේදී හදිසි සැත්කමක්. සුළඟට ගසාගෙන ගිය ශ්‍රී ලංකා මීටර් 100 ශූරයාගේ වාර්තාව. පැතිර යන COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ඊයේ රාත්‍රියේ 11 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා මෙවන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 25 වෙනිදා දහවල් කාලයේ තාවකාලික විවත් කරන එම සංචරණ සීමා එදිනම රාත්‍රියේ සිට යලි ක්‍රියාත්මකයි. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම සංචරණ සීමාවන් කිසිදු වෙනසකට ලක් කර නොමැති බවයි. සංචරණ සීමා පැනවීමත් සමග දිවයිනේ සියලුම ප්‍රදේශවල අද දින ක්‍රියාත්මක වූයේ අත්‍යවශ්‍ය සේවා පමණයි. ඉන් බාහිරව ක්‍රියා කරන පුද්ගලයන් සහ රථවාහන සෝදිසි කිරීම කොළඹවට ප්‍රදේශ රැසකදීම ක්‍රියාත්මක වුණා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මහමග ගමන් කරන පුද්ගලයන් සහ රථවාහන ඉලක්ක කරගනිමින් යුද හමුදා ක්ෂණික විහිදුම් යතුරු පෙදි කාණ්ඩයද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මතයි. මේ සඳහා ඩ්‍රෝන තාක්ෂණයද යොදාගෙන තිබුණා. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොලේ කටයුතු සඳහාද අද අවසර ලබා දී තිබුණා. සංචරණ සීමා පවත්වන කාල සීමාව සිල්ලර වෙළඳුන්ගේ අඩුවක් අපි දකිනවා. නමුත් අපි ආරාධනා කරනවා ඒ සිල්ලර වෙළඳුන්ටත් විශේෂයෙන්ම අපි අවසරයක් ලබා දීලා තියෙනවා. ජංගම වශයෙන් නිවෙස් වලට ගිහිල්ලා සුපුරුදු පරිදි මේ මත්ස්‍ය ව්‍යාපාරය කර ගැනීම සඳහා මේ අතර සංචරණ සීමා පනවා ඇති කාලය තුල කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. යාන්ත්‍රණයක් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා ජංගම වෙළඳුන් යොමු කිරීම සඳහා. යම්කිසි වෙළඳෙක් මහජනතාව සූරාකමින් වෙළඳාම් කටයුතු කරනවා නම් බලපත්‍රය අත්හිටුවීම පමණක් නොවේ අදාළ පනත්වල විධිවිධානයන් ආකාරව නීති අනුකූලව කටයුතු කිරීමටත් විශේෂ වැඩසටහනක් දියත් කරනවා. මේ අතර කොළඹවට සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු අද උදෑසන පත්තරේ වැඩසටහනින්ද සොයා බැලුවා. අයබෝන් සුබ උදෑසනක් චන්දන මගතට කොහොමද? දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනවා. තවත් පුංචි කාරණාවක් තිබෙනවා. වෙනදාට පිටකොටුව ප්‍රදේශයේ යාචකයින්ගෙන් අසරණ ජනතාවගෙන් පිරලා තියෙනවා. අද කිහිප දෙනෙකු ඉන්නවා. මේ කිහිප දෙනාට පොලිසිය මහත්තුරුන් ආහාර දෙනවා. මම පුංචි යෝජනාවක් කරන රංගන මේ ජනතාවට ඔබට ආහාර වේලාවක් ලබා දීමට හැකියාවක් තිබෙනවා නම් ඔබ පොලිස් නිලධාරීන් හරහා ඒ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ස්වර්ණවාහිනී අපිත් මැදිහත් වෙන්න සූදානම්. එම අනාවරණයත් සමග කොළඹ කොටුවේ අසරණව සිටින පුද්ගලයන් වෙනුවෙන් ආහාර ලබා දීම සඳහා නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අප සමග අත්වැල් බැඳගත්තා. අද උදෑසන මේ කරුණ අනාවරණය කිරීමත් එක්ක බොහෝ පිරිසක් කතා කරා. ඉතින් මේ අද අපට ලැබුණු ආහාර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ මැදිහත් වීමත් නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් තමයි ඒ ආහාර ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. බලපිටියේ ළමයි ඉන්නවද? බුදු දෙන්න නැහැ දුව ඉන්නව බලන්නේ නැහැ. අපි ඔක්කොම බඩගිනි ආසනෙලා ඉන්නේ මහත්තයෝ. සුවර්ණ මහණෙන් ඇවිල්ලා ඉන්න මහත්තයෝ හැමදෙනාටම පොලිසිය මහත්තයන්ට මම උඟා පින් දෙනවා. මේ වගේ දෙයක් අපිට ගෙනා දෙන්න මට. විශේෂයෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට මේ අවස්ථාව ස්තුතිවන්ත වෙනවා. සංචරණ සීමා පැනවීමත් සමගම කොළඹ නගරය තුලත් ඒ වගේම අපට ප්‍රදේශවලත් යාචකයින් ඒ වගේම ඉදිරියදා ඉපීම් කරලා ජීවත් වෙන සෑහෙන පිරිසක් අසරණ තත්ත්වයෙන් ඉන්නවා. එවැනි පිරිස් සොයා බලලා ශ්‍රී ලංකා පොලිසියේ ස්ථානාධිපතිවරුන් තමයි පසුගිය දින කීපය පුරාම උන්ට කැම ලබා දීම කරේ. ඒ වගේම අද දවසේත් ඒ කටයුත්තේදී ඉන්න අතරතුර පරිත්‍යාගශීලී මහතුරුන් විසින් ඔබගේ නාලිකාව සම්බන්ධ කරගෙන මේ ඉදිරිපත් වෙලා මේ පුණ්‍ය කර්මයේ සහභාගී වෙලා තියෙන මේ වෙසක් කාලයේ මේ වගේ මහ වූ පුණ්‍ය කටයුත්තක් කිරීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය පුද කරනවා. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණා. ඔයගොල්ලෝ මේ වෙලාව යන්නේ ඉන්නේ පොතක මේ වැඩක් ඉන්නේ නැහැ ඊට පස්සේ. ඒකද ගෙදර කියන්නේ. කරන්න. මේ යන්නේ බලන්න. බලපත්ත ගන්න වෙන හැකට. මේ දැන් යන්නේ වෙන හැකට.
ඒ වරිගසට යන ඔය හරය. පාංගන්න ගියා අර පාන් ගෙදරට ගෙන්න ගන්නවා කෝල් කරලා. ඕක නකුල මේවා කර කර පෙන්න පෙන්න හැමතැනම ඉතින් ඇවිදිනවා. ඕකට මෙහෙත් ගන්න. මාල් යන්නද? මේ අතර හුදකලා කර ඇති කිලිනොච්චිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. COVID-19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 2145ක් අද පස්පරුව වන විට මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1,60,000 ඉක්මවුවා. මේ අතර ඊයේ දිනේදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද මෙරටින් වාර්තා වූ අතර තවත් ගැබිණි කාන්තාවක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගියා. COVID-19 ආසාදිතින්ගේ දෛනික වාර්තාවීම අවසන් දින 3 තුළම 3000 සීමාව ඉක්මවා ගියා. දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා කරමින් පසුගිය 19 වනදා මෙරටින් ආසාදිතින් 3623 දෙනෙකු හඳුනාගත් අතර පසුගිය 20 වෙනිදාද ආසාදිතින් 3443 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතින් ගණන 3547ක්. ඒ අනුව දින 3ක් තුළ මෙරටින් ආසාදිතින් 10613 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉතිරි සති කීපය තාමත්ම තීරණාත්මක සති කීපයක්. ඒ සති කීපය ඇතුළතදී අපේ රටේ ඉරණම වෙනස් විය හැකි සති කීපයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වෙලාවේ මේ රජයේ අරගෙන තියෙන ක්‍රියාමාර්ග වලට අනුගත වෙලා අනුකූලව වැඩ කරන්න ඒ අනුව අපි කටයුතු කෙරුවොත් මේ රෝගය අපිට පාලනය කරගන්න පුළුවන්. ඉන්දියාවෙන් වාර්තා වෙන කළු පුල්ලි රෝගයේ එක්කෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වෙන කියලා. මේක යම් බැරාරුම් තත්ත්වයක් නේද මේ දිගට වාර්තා වුනේ. ඉන්දියාවේ ලැබෙන තොරතුරු ඉතාමත්ම භයානකයි. මොකද ඒ දිලීරය හරහා මේ රෝගී තත්ත්වය උත්සන්න වීමට ඒ වගේම මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වෙලා තියෙනවා. ඒකයි අපි කිව්වේ මුලදී මේක අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතාමත්ම භයානක අවස්ථාවක්. මොකද ඉන්දියාවට හම්බෙන නැත්නම් ඉන්දියාවේ මතුවෙන ඕනෑම රෝගයක් ශ්‍රී ලංකාවේ මතුවීමේ හැකියාව ඉතාමත්ම පහසුවෙන් තියෙනවා. ඉතින් අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන්ද ගියේ කියන එක තාමත් ගැටලු සහගතයි. මේ අතර පසුගිය දින 3 තුළ මරණ සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ලැබුණා. පසුගිය 19 වනදා මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වූ අතර පසුගිය 20 වනදා මරණ 38ක් වාර්තා වුණා. ඊයේ දිනේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 44ක්. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත වැඩිම මරණ සංඛ්‍යාවයි. ඒ අනුව අවසන් දින 3 තුළදී පමණක් මෙරටින් මරණ 118ක් වාර්තා වුණා. ඊයේ වාර්තා වූ මරණ වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව 14ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 8ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 7ක් මෙන්ම ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් මරණ 4 බැගින් වාර්තා වී තිබුණා. සෙසු මරණ වාර්තා වුණේ අනුරාධපුරයේ මහනුවර, මන්නාරම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින්. එමෙන්ම ඊයේ මිය ගිය අය අතර 40 හැවිරිදි ගැබිණි කාන්තාවක්ද වනවා. නක්කාවත ප්‍රදේශයේ පදිංචි අය හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබුණා. එම මරණය සැලකෙන්නේ මෙරටින් වාර්තා වූ 6 වන ගැබිණි මරණය ලෙසයි. එමෙන්ම මිය ගිය අය අතර අවුරුදු 22ක් වයස ඇති තරුණියක්ද වනවා. මේ අතර ඊයේ වාර්තා වූ මරණ 44න් මරණ 13ක්ම නිවස තුළ සිදුව තිබූ අතර මරණ 5ක් සිදුව තිබුණේ රෝහල්ගත කරන අවස්ථාවේදී. නිවස තුළම රෝගීන් මේ බොහෝ ප්‍රෝකතනය කරනවා මේ අපි ඉන්දියාවේ තත්ත්වයටද ගමන් කරන්නේ කියලා. භයානක තැනක ඉන්නවා නේද මේ තත්ත්වෙත් එක්ක. භයානක කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නම් බරපතල තත්ත්වයක් කියනවා. මොකද මේක අපි සැහැල්ලුවට ගන්න බෑ. මේ ඉන්දියාවේ තියෙන තත්ත්වයට අපි කිට්ටු කරලවත් නැහැ. ඒක මම බය නැතුව කියනවා. නමුත් මේක අපි නොසලකා හැටියොත් අපිට ඒ දිශාවට යන එක නවත්තන්න බෑ. රෝහල් ගතවීමට පෙර පුද්ගලයන් මිය යාම පිළිබඳව ප්‍රශ්නය සලකා බලනකොට මොනම හේතුවක් නිසා හෝ රෝගී පුද්ගලයෙක් අසාධ්‍ය පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමට තිබිය යුතු අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට කිසිම රජයේ සෞඛ්‍ය ආයතනයකට අයිතියක් නැහැ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අසාධ්‍ය රෝගියෙක්ව ගෙදර තබාගෙන ඉන්නේ නැතුව හැකි ඉක්මනින් ළඟම තියෙන රෝහලට ගෙන යන්න. මේ අතර පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් දිවයින පුරා රෝහල්වලට නව උපකරණ ලබා දීම මෙන්ම නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමද අදත් සිදු කෙරුණා. ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොළොන්නරුව මහරෝහලටද අද PCR යන්ත්‍රයක් ලබා දීමට පියවරගත් බව රාජ්‍ය අමාත්‍ය රොචාන් රණසිංහ මහතා සඳහන් කළා. බාර ගන්නකොට තිබ්බේ PCR යන්ත්‍ර 2ක් 3ක් පමණ. නමුත් අද විශාල PCR යන්ත්‍ර ප්‍රමාණයක් ලබලා දුන්නා. පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ කළ හැකි යන්ත්‍රයක් දෙවනියට ලැබෙනවා. එතකල් අපි කඩිනමින් තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් එක්ක මේ point of care යන්ත්‍රය
මිලදී අරගෙන ඒ ප්‍රශ්නට විසඳුමක් දෙන්න අපිට හැකියාව ලැබුණා. මේ අතර තංගල්ල මූලික රෝහලේ නව දැඩි සත්කාර ඒකකයක්ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. තංගල්ලේ ICU එකේ ඇඳම් ප්‍රමාණය වැඩි කරා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR මැෂින් එකක් උත් ලබා දීලා මේ දිස්ත්‍රික්කයේ වගේම ලංකාවේම රෝහල් වලට අවශ්‍ය ඇඳම් ප්‍රමාණය වගේම HDU බෙඩ් සහ ICU බෙඩ් ප්‍රමාණය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. අපි පැහැදිලිව ආණ්ඩුවක් විදියට අතිගව ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි සියලුම නිලධාරීන්ට ආණ්ඩුවක් විදියට දැනුවත් කරලා තියෙනවා. එක් එක් දිස්ත්‍රික්කවල රෝගීන් ඒ දිස්ත්‍රික්කෙම මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කළා තියෙනවා. මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට සහනාධාර ලබා දීමේ වැඩසටහනක් ඇතැම් ප්‍රදේශවලදී ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් රත්නපුර පැල්මඩුල්ල පාතගල හුදකලා කර ඇති ප්‍රදේශයක සිටින රාජ්‍ය සේවකින් පිරිසක් අද මෙලෙස සිය විරෝධතාවය පළ කළේ එම සහනාධාර තමන්ට නොලැබෙන බව පවසමින්. රජයේ සේවකයෙක් කියලා රුපියල් 5000 බඩු මල්ලක් දෙන්නේ නැහැ. ඒතකොට රජයේ සේවකයෙක් හුදකලා කරලා තියෙන ගම්මාන වලින් එළියට යන්න දෙන්නේ නැත්නම් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? මේ අතර දමුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ සහනාධාර බෙදා දීමේ අවස්ථාවේදීද අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒම ලයිස්තුවේ තම නම සඳහන් වී නොමැති බව පවසමින්. ආධාරයක් අපිට දෙන්නේ නැහැ. ඉතින් මේ සූදකලාව අපිට නැද්ද? අපි කන්නේපත් නෙවෙයිද? බඩු දෙනවා නම් ගමේ ඔක්කොටම දෙන්න ඕනේ. එච්චරයි. අහිංසක මිනිස්සුනේ අපි කවුරුත්. අද යම කොලේපත් අම්බලා කන්න පුළුවන් යමන්. ඕක දුන්න කියලා අවුරුදු ගණන් කන්න නෙවෙයිනේ. කොවිඩ් ආසාදිත මවක බිහි කළ බිලින්දෙකුට සිදු කළ යුතු සැත්කමක් කිරීමට අවදානම නොතකා ඉදිරිපත් වූ වෛද්‍යවරයෙකු පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් අපට වාර්තා වනවා. සාර්ථක සැත්කමකින් පසු මේ වන විට එම ලදරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අවිසාවේල රෝහලේදී මවකට දරු උපතක් සිදුව තිබුණා. එහිදී මව කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමග ඇය නැගෙනහිර කොළඹ මූලික රෝහලට මාරු කරවා තිබුණා. කෙසේ වෙතත් දිනක් වයසති බිලිඳාට හදිසි සැත්කමක් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුවීම හේතුවෙන් එම දරුවා වහා ඇතුළත් කරනු ලැබුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටයි. මේ දරුවාගේ හෘදයාබාධයක් තමයි තිබුණේ උපත්තියෙම. නමුත් මේ දරුවාගේ මවට කොරෝනා වැළඳී ඇති බව අපට තහවුරු වුණා. එක් දිනක් වයසදී කුඩා දරුවාගේ ශල්‍ය කර්ම එදිනම ක්‍රීමට යෝජිත තිබුණා. එසේ නැතුවත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තරම් අපහසු ශල්‍ය කර්මයක් කරන්න තිබුණේ. එම දරුවාටද කොවිඩ් ආසාදිනය වී ඇද්දැයි මතු වූ සැකය හේතුවෙන් දරුවාට හදිසි සැත්කම් කිරීම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් අවදානම් තත්ත්වයක් බවට මෙහිදී කරුණු මතු වුණා. එහෙත් එම අවදානම නොතකා දරුවාගේ සැත්කම සිදු කිරීමට ළමා රෝහලේ වෛද්‍ය சிதம்பரநாதன் முகுந்தன் மகதா பிரமுக வைத்திய கண்டாயம் எதிர்பார்த்து போனா உண்மையிலேயே எங்களுக்கு பொறுப்பான பணியாக இருந்தது. මේ දරුවා කොවිඩ් ආසාදිත මවගේ දරුවෙක් හින්දා සැත්කම කිරීම සම්බන්ධයෙන් යම් අවදානමක් අපිට තිබුණා. ඒත් මේ වෙලාවේ දරුවාගේ හදවත් සැත්කම සිදු නොකළ නම් ඔහුගේ ජීවිතය ඉතාම අවදානම් තත්ත්වයකයි තිබුණේ. අන්න ඒ නිසා අපි අවදානම ගැන නොතකා පැය 6ක පමණ බරපතල සැත්කමක් සිදු කෙරුවා. සැත්කම ඇත්තටම සාර්ථකයි. දරුවා මේ වෙනට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඉන්නේ. මම හිතන්නේ දවස් 2-3කින් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරන්නත් පුළුවන් වෙයි. මේ දරුවත් එක්ක ඉපදුණු තවත් නිවුන් දරුවෙකු ඉන්නවා කියලායි අපිට වාර්තා වුණේ. இந்த சத்திர சிகிச்சையை முடிந்தளவு வெற்றிகரமாக நாங்கள் அதை மேற்கொண்டிருக்கிறோம். කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ ඡන්ද සටහන් වී නොතිබීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් කිරීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා. ඒ තමන්ගේ ඡන්ද අවසන් ප්‍රතිඵලයට ඇතුළත් නොවීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු චෝදනා කිරීමත් සමගයි. අදාළ පරීක්ෂණ සඳහා බාහිර පාර්ශවයන් දෙකක් එක් කර ගැනීමටයි කතානායකවරයා පියවරගෙන තිබෙන්නේ. දෙදිනක විවාදයකින් පසුව කොළඹ වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දායි. එහිදී පනත දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී එය ආණ්ඩුවට ඡන්ද 148ක් සහ විපක්ෂයට ඡන්ද 59ක් ලෙස සම්මත වුණා. මේ අතර පනත තුන්වැනි වර කියවීම සිදු වූ අතර එය සම්මත වුණේ ආණ්ඩුවට ඡන්ද 149ක් සහ විපක්ෂයට ඡන්ද 58ක් ලෙසයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කළ අවස්ථාවේ ආණ්ඩුවට 3/2ක බහුතරයක් හෙවත් ඡන්ද 150කට වැඩි ගණනක් ලැබුණත් මෙවර 3/2ක් අහිමි වී ඇති බවට විපක්ෂය පවසන්නට උනේ මේ පසුබිම මතයි. ආණ්ඩුවට 3/2වත් දෙන්න බැරි වුණා. ආණ්ඩුවට 3/2 බලේ නැති වුණා. මේ කතාවලට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා ඊයේ පැවසුවේ පනතට පක්ෂව ආණ්ඩුව දුන් ඡන්ද සටහන් වී නොමැති බවයි. ඇත්තටම අපිට 3/2ක් තිබුණා. දෙවනි වර කියවීමේදී අපිට ඇත්තටම ඡන්ද 150 පාවිච්චි වෙලා තියෙනවා. ඡන්ද 2ක් සටහන් වෙලා නැහැ. අපි දන්නේ කුමන හේතුවක් නිසාද කියලා. මගේ ඡන්දයත් සටහන් වෙලා.
ජයරත්න හේරත් මැතිතුමාගේ ඡන්දෙත් සටහන් වෙලා නැහැ. ඒ දෙක සටහන් වෙලා තිබුණා නම් ඡන්ද 150ක් අපිට තියෙනවා 3-2ක්. මේ චෝදනාව ඉතා බරපතල බව තීරණය කළ කතානායක මහින්ද අබේවර්ධන මහතා තීරණය කර ඇත්තේ මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කිරීමටයි. ඒ අනුව ඡන්දය වන අවස්ථාවේ තාක්ෂණික දෝෂයක් සිදු වී ඇද්ද යන සොයා බැලීමේ වගකීම තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ බහර අමාත්‍යාංශ ලේකම්වරයාට පවරා තිබෙනවා. ඊට අමතරව ඡන්දය විමසන අවස්ථාවේ පරිපාලන වරදක් සිදු වී ඇද්ද යන සොයා බැලීමට හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට පවරා ඇති බවත් කතානායක කාර්යාලය පැවසුවා. මට මේක අදා ගන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ ඡන්දයක් අරගෙන කතානායකතුමා ඒක ප්‍රකාශයට පත් කරුවෙන් පස්සේ එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. නැවත ගණන් කිරීමට කිසිම වගන්තියක් තිබි කතානායකතුමාට බලය දීලා නැහැ. කෙසේතත් කතානායක කාර්යාලය පැවසුවේ සිදු කරන්නේ ඡන්දය අවස්ථාවේ වරදක් වී ඇතනම් ඊට බලපෑ හේතු සොයා බැලීම පමණක් බවයි. එමගින් ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව එම කාර්යාලය පැවසුවා. මේ අතර වරායනගර පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ සමග ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉෂාක් රහමාන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ වරායනගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට 3-2 අහිමිවීම සහ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සටහන් නොවීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. අපි ඡන්දය විමසනකොට අපිට දුන්නේ 148යි. අලි සබ්රි ඇමතුමාගේ ජයරත්න හේරත් මන්ත්‍රීතුමාගේ ඒ ඡන්ද ගණන් කිරීමේදී එතුමාලාගේ ඡන්ද ගණන් කිරිලා නැහැ. ඒ නිසා ඒ ඡන්ද දෙකත් ගණන් කෙරුවා නම් අපිට 150 සම්පූර්ණයි. 150 සම්පූර්ණාට පස්සේ නැවතත් විපක්ෂයට අපි පෙන්නලා තිනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 බහුතරය මේ රටේ පාර්ලිමේන්තුවේ තියනවා කියලා. මටත් පොඩි සැකයක් තියෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ 4 දෙනා ඡන්දෙ දැම්මේ නැහැ. විජේදාස රාජපක්ෂ මැතිතුමා ආවේ නැහැ. ඊළඟට විදුර වික්‍රමනායක මැතිතුමයි මහින්ද සමරසිංහ මැතිතුමයි ආවේ නැහැ කියලා කතාවක් තියෙනවා. එතකොට 7ක් නැති වෙනවා. 156න් 7ක් නැති වුණාම 149යි. එතකොට 148ක් උනේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි වර කියවීමේදී. 3-2 තිබිලත් අපි අධිකරණ විරුද්ධව ගියේ නැහැ. අපි ඒකාධිපති පාලනයක් නම් අපි අධිකරණය කියන්නේ අහන්න නැත්නම් අපිට 3-2ක් තිබ්බ. ගණන් ඡන්ද දෙක ගණන් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට 3-2 තියෙද්දි තමයි අධිකරණ නිර්දේශ වලට අපි කටයුතු කරේ. පාර්ලිමේන්තුව තුල කතානායකතුමා ප්‍රකාශ කළ ඡන්ද ප්‍රමාණය වැරදි කියලා කියන්න മന്ത്രിවරුන්ට අයිතියක් තියෙනවා. ඒ වෙලාවේ උන්ට ප්‍රකාශ කරන්න තිබුණා තමන්ගේ ඡන්ද දාන්න බැරි වුණා. අපි පාර්ලිමේන්තුවේ හිටියා කිසිම කෙනෙක් එහෙම කිව්වේ නැහැ. මේගොල්ලෝ මේකට කැමති. මේකට විරුද්ධ වෙන්න බෑ. මොකද හේතුව මේක තමයි මේ රට ආර්ථිකය හදන ස්ථානයේ බවට පරිවර්තනය වෙන්නේ. නමුත් වෙලා තින්නේ මේකට කොළපාට කණ්ණාඩියක් රතු පාට කණ්ණාඩියක් දාගත්තොත් කවදාකවත් මේක හදන්න බෑ. දැන් ගාන ලේසියිනේ. 146 112කට බස්ස දත්ත දවසකට ආණ්ඩුව කපෝති. එහෙනම් තව තියෙන්නේ 12 ඉඳලා 146ට යන්න කීයද? තව ඡන්ද 34යි. සිටි පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පනත නෙවෙයි පාර්ලිමේන්තුවේ සම්මත වුණේ. ඒ සංශෝධනය තුළ අපිට පැහැදිලි වුණා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව తీරනත් එක්ක සියලුම සංශෝධන රජය විසින් පිළි අරගෙන ඒ සංශෝධන කළා. යලිත් අවධානය දේශීය පුවත් වෙත. රටින් අඩකට සීමා වී තිබෙන පිරිසුදු පානීය ජල පහසුකම 2025 වසර වන විට සමස්ත රටවැසියන්ටම හිමි කර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජල ව්‍යාපෘති 3ක් සූම් තාක්ෂණය ඔස්සේ විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුරුණෑගල කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති 3ක් ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2025 වසරේදී සැමට ජලය යන තේමාව ඔස්සේ අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙනවා. මිනිසුන්ට බොන්න තියෙන මේ වතුර ටිකත් අද මිනිසුන්ගේම ක්‍රියාකාරකම් නිසා දූෂණය වෙමින් යනවා කියන එක මම උම්තුවෙන් ඔබට කියන්න ඕන නෑ. අනපනත් වලින් විතරක් මේව නවත්තන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා පිරිසුදු ජලය ඇති වැදගත්කම පාසල් කාලේදී පටන්ම දරුවන්ට කියලා දෙන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අහසින් වැටෙන එක දියබිලක්වත් මිනිසාගේ ප්‍රයෝජනයකින් තොරව නිකුරුණේ මහ මුහුදට යන්න දෙන්නේ එපා කියලා එදා මහපරාක්‍රම බව රජතුමා පැවසූ ප්‍රකාශය අදටත් වළංගුයි. පසු කාලීනව අපේ රටේ කෘෂිකර්මාන්තය සමග රසායනික ද්‍රව්‍ය ජලයට මුසු නොවන්න අපට බොහෝ ප්‍රශ්න මග හරවා ගන්න තිබුණා. පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ අපේ රටේ ජනතාවගෙන් 50%කට වගේ අඩු ප්‍රමාණයක්. ඒ නිසා 2025 වෙනකොට රටේ සමස්ත ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ජාතික වැඩපිළිවෙල සෞභාග්‍යයේ දැක්මට ඇතුළත් කරලා ප්‍රධාන ජල සම්පාදන යෝජනා ක්‍රම රැසක් රට පුරා ආරම්භ කරන්නට අපි පියවර ගත්තා. මේ අතර මෙරට ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම සඳහා මඟ පෙන්වීමේ සාකච්ඡාවක්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවෙන් ඉටු විය යුතු කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන ලෙසයි මහ බැංකුව අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මෙහිදී අගමැතිතුමා උපදෙස් දී ඇත්තේ.
මේ අතර කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ තවත් සාකච්ඡාවකට එක් වී තිබෙනවා. ඊට අදාළ ඉඩම් පවරා ගැනීම ඇතුළු ඉදිකිරීම් කටයුතු පිළිබඳව අදාළ පාර්ශවයන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. සමස්ත ජනගහනයෙන් 10% පමණ පිරිසකට මෙම රෝහල ඔස්සේ ප්‍රතිලාභ හිමි වනු ඇති. කොළඹ වරායට ආසන්න මුහුදේ නවතා තිබූ නෞකාවේ මැඩපවත්වා තිබූ ගින්න ඊයේ රාත්‍රියේ සිට යලි සක්‍රිය වුණා. මෙසේ ගිනිගත්තේ රසායනික ද්‍රව්‍ය ටොන් 25ක් පමණ පටවා තිබෙන නෞකාවක්. ගින්න පාලනය කිරීමට වරායේ ගිනි නිවන අංශ සමග නාවික හමුදාවත් ගුවන් හමුදාවත් පුළුල් මෙහෙයුමක් ක්‍රියාවට නැංවූ අතර මේ වන විට ගින්න පාලනය වී තිබෙනවා. කොළඹ වරායට වයඹදිසින් නාවික සැතපුම් 10ක ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු දජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නැමැති බාහිර ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන තිබුණේ පෙරේදා දහවල් කාලයේදී. සිද්ධිය වාර්තා වූ වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශයේ වෙත ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා දෙකක් මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරියා. එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ඔවුන්ට අයත් ට්‍රක් යාත්‍රාවක් ගින්න පාලනය සඳහා යොදවා තිබූ අතර ගුවන් හමුදාව එක්ව ඊයේ දවස පුරා ගිනි නිවීමේ කටයුතු වලට එක් වුණේ මෙලෙසින්. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක ප්‍රමාණයක් සහිත රසායනික ද්‍රව්‍ය නෞකාවේ ගබඩා කර ඇති අතර එහි ඇති වූ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම හටගෙන තිබෙන බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් හටගත් මෙම ගින්න වරින් වර පැන නැගීම හේතුවෙන් ඊයේ රාත්‍රිය පුරා මෙන්ම අද දිනේදීත් ගිනි නිවීමේ කටයුතු සිදු වුණා. මේ වන විට නාවික හමුදා යාත්‍රා සහ වරාය අධිකාරියට අයත් ට්‍රක් යාත්‍රා 3ක් මෙන්ම ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද එම කටයුතු වලට එක්ව තිබෙනවා. වරින් වර හටගන්නා ගිනිදැල් හේතුවෙන් බහලුම් මවට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ටග් යාත්‍රා මගින් සිසිලන ක්‍රියාවලිය සිදු කරන්නේ මෙලෙසින්. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම්වලට නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් අද එක් වුණා. එමෙන්ම ගින්නෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක්ද අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මීට පෙර වරාය අධිකාරියේ සහ නාවික හමුදාවේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක්ද නෞකාවට ඇතුළු වී එහි තත්ත්වයද පරීක්ෂා කරනු ලැබුවා. එමෙන්ම අද දිනේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂ කණ්ඩායමක්ද නෞකාව නැංගුරම්ලා ඇති මුහුදු ප්‍රදේශයට ගොස් සිදු වූ හානිය පිළිබඳ නිරීක්ෂණය කළ අතර එම මුහුදු ප්‍රදේශයේ ජල සාම්පලද ලබා ගනු ලැබුවේ ගින්නෙන් එම මුහුදු කලාපයට සිදු ඇති හානිය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහායි. යම් කිසි හේකින් ඔවුන්ට මෙම නෞකාවේ පාලනය අපහසු වෙලා විශාල හානියක් ජීවිතවලට සහ පරිසරයට සහ අපේ ආර්ථික කටයුතු වලට සිද්ධ වෙනවා. නෞකාව වහම අපේ සාගර කලාපයෙන් එහාට ගෙනියන්නට කියලා අපි දන්වමින් මේ වනට ලියුම් යවලා තිබෙනවා මෙම අදාළ ආයතනවලට. අදත් ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇදහැළුණා. හෙට දිනේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මීට හේතු වී තිබෙන්නේ බෙන්ගාල බොක්ක කලාපයේ පවතින සුලිකුණාටු තත්ත්වයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ කාලය තුල මුහුදු නොයන ලෙස දීවරයන්ද දැනුවත් කර ඇති බවයි. බෙන්ගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වූ අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් පසුගිය දින කිහිපෙම දිවෙන ස්ථාන කිහිපයකට තද වැසි පතිත වුණා. මේ හේතුවෙන් සුළු ගම් වතුර තත්ත්වයක්ද වාර්තා වූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට දිනේද වැසි ඇදහැලිය හැකි බවයි. මීට හේතු වී තිබෙන්නේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වෙමින් තිබීමයි. මේ දිනවල උතුරු අන්දමන් දූපත් අසල නැගෙනහිර බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන මේ කැළඹෙන ස්වභාවය විශේෂයෙන්ම හෙට දිනේ වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනයේ ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. ඊට අමතරව අනිද්දා මේක පීඩන අවපාතයක් වෙලා 24 වන දින වන විට සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙලා මේක ඉන්දියාවේ බස්නාහිර වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ළඟා වෙන ලක්ෂණ තමයි දැනට විශ්ලේෂණ වල තියෙන්නේ. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙන්නේ එම මුහුදු සීමා තුල තමයි අපි දැනටත් ප්‍රකාශ කරලා තියෙනවා නාවික හා දීවර කටයුතු වල යෙදීම වලකින්න කියලා එම මුහුදු සීමාවට. මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවෙනේ නිරන්තරයෙන්ම නීතිදික් කොටසේ වැසි තත්ත්වය වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල උදේ කාලේ ඉඳන්ම වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් අපි අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තම වැඩිවීමක් තියෙනවා. ඒතර මේ තත්ත්වයේ හෙට දිනේ වෙනකොට අඩු පීඩන කලාපයේ හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනේ එලෙසම පවතින බව තමයි අපි දැනට ජනතාවට මතක් කරන්න තියෙන්නේ.
ඔබ නැවතත් ලයිව් ඇටේට් සමගින්. දඹුල්ල නගර මැදයේ සිහිසුන්ව වැටී සිටි තරුණයෙකු දඹුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දඹුල්ල රෝහලට බාර දීමට කටයුතු කර තිබෙනවා. මේ තරුණයාගේ මුහුණ කොටස වැසෙනසේ පොහොර උරයක් දමා තිබුණු අතර ඔහු මාවතගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි හෙළිව තිබෙන්නේ. දඹුල්ල නගර මැදයේ මෙම තරුණයා සිහිසුන්ව වැටී සිටින ආකාරය අපමාධ්‍යවේදියා දැක ඇත්තේ අද පෙරවරුවේ. එවන විට ඔහුගේ මුහුණ සහ ශරීර කොටසක් වැසෙනසේ පොහොර උරයක් දමා තිබුණා. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් සැක කළේ කිසියම් පිරිසක් මොහුට පහර දී හිසට ගෝණයක් දමා මෙම ස්ථානයට ගෙනවි දමන්නට ඇති බවයි. මේ පිළිබඳව ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාවට සහ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මෙම පුද්ගලයා පරීක්ෂාවට ලක් කළා. පොලිසිය දැඩි පරිශ්‍රමයක් යොදමින් මෙම පුද්ගලයාගෙන් විස්තර දැන ගැනීමට උත්සාහ කළද ඔහු සිටියේ දැඩි කම්පන තත්වයෙන්. ඔහු සතු තිබූ පසුම්බිය පරීක්ෂා කිරීමේදී ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වූ අතර ඔහු මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැති තරුණයෙක්. දඹුල්ල මහනගර සභා ගිලන් රථයකින් තරුණයා දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගනු ලැබුවා. අර මරු ටිකත් ඒකේ මල්ලකට දාලා යවන්නේ. ඔහු කිසියම් පහර කෑමකට ලක්ව සිටියේද මෙම තරුණයා දඹුල්ල නගරයට පැමිණියේ කුමකටද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේ වෙතත් අද පස්වරුවේදී රෝහලට ගිය අප සිදු වූ දේ පිළිබඳව ගාමිණීගෙන් විමසා බැලුවා. ත්‍රිකුණාමලයේ සිට ඊයේ රාත්‍රියේ බස් රථයකින් පැමිණි ඔහු Taman මුහුණ දුන් අත්දැකීම අපට විස්තර කළේ මේ ආකාරයෙන්. තිකුණාමලෙන් ඒදී 4:00 බස් එකෙන් ගියා. මම මෙතෙන් දෙද්දී 8යි. මම දැනගත්තා සීනි අඩු වෙනවා කියලා. ඊට පස්සේ බීම එකක් ගත්තා. පළතුරු බීම එකක්. ටිකක් හොඳට හිටියා. මට කකුලක පණ නැතුව යන්න ගියා. මම නිදයක්. උදේ පහදින් ගෝණියක් අස්සේ. ඒ කොහොමද ඔයා ගෝණියක් ඇතුලට වැටලා තිබුණේ? මම ගියාට කිය මට හිතා ගන්නත් බැහැ. මොකද හිතෙන්නේ ජීවිතේ බේරා ගැනීම ගැන. සතුටුයි. දැන් ක්‍රීඩා පුවත්. ජර්මනියේ ඩෙසෝවිහි පැවති මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 100 ඉසව්ව තප්පර 10.09කින් නිමා කරන්නට ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූරයා වන යුපුන් අබේකොන්නීයේ සමත් වුණා. කෙසේ වෙතත් තරඟයේ අතරතුර පැවති සුළඟේ වේගය ජාත්‍යන්තර නියමයන්ට අනුව ඉක්මවා තිබීම හේතුවෙන් තරඟයේ වළංගු භාවයේ බිඳ වැටුණා. ඒ අනුව ඔහු විසින්ම මීටර් 7කට පමණ පෙර ඉතාලියේ සැවෝනාහි පැවති මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර් 100 ඉසව්ව තප්පර 10.05කින් නිමා කරමින් තබා තිබූ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙලීමට තිබූ අවස්ථාව සුළඟේ වේගයේ හේතුවෙන් අහිමි වී ගියා. අප මේ පිළිබඳව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ යුපුන් අබේකොන් එළඹෙන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට ඉතා ආසන්න මට්ටමක සිටින බවයි. ඒ සමගින් ලයිව් ඇටේට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.